අමතක වුණා. තෑන්ක්ස් මතක් කරාට. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව. ඉන්ලන්ඩ් රෙවෙනියු එක. එතකොට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එයාලා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? නියමිත පරිදි බදු ගෙවන්නේද? අවශ්‍ය වාර්තා අදාළ ආයතන වලට සපයන්නේද? සාධාරණ මිලකට උනත්තෙින්ුත් නිෂ්පාදිත ලබා දෙන්නේද? ඒක අයින් කරලා දාන්න. ඒක කපලා දාන්න. ඒක නෑ. නියමිත බදු ගෙවන්නේද? අවශ්‍ය වාර්තා අදාළ ආයතන වලට සපයන්නේද? අංගව සමහර කාලවලට සමහර නන්දු ඇලමත් දක්වන පාර්ශවයන් ඉන්නෝ. සමහර ඇලමත් දක්වන පාර්ශවයන් ඉන්නෝ. එයාලගේ ඇලම තියෙන්නේ හොඳ පැත්තරත් ඇලමත් දක්වන අය ඉන්නෝ. අපේ නරක පැත්ත අපිට කරදරයක් වෙනවත් ඉන්නවා. දැන් ව්‍යාපාරයක් දිහා බලුවොත් මේ දේශීය ආදායම් කියන්නේ එක්තරා විදිහක ව්‍යාපාර පාර්ශවයෙන් ව්‍යාපාරිකයෝ වැඩි කැමැත්තක් නොදක්වන ඇලමත් දක්වන පාර්ශවයක්. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව. නමුත් එහෙම ඒවත් ඇල්මත් දක්වන පාර්ශවයන් තමයි. එතකොට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බලන්නේ අපේ ප්‍රොෆිට් එකේ ටැක්ස් ගන්න පුළුවන්ද? බදු ගන්න පුළුවන්ද? නිවැරදි පරිදි ටැක්ස් රිටර්න් බාර දීලාද? එයාලට අදාළ නැහැ සැලසුම් ක්‍රියාත්මක වෙලාද? ආයෝජකයන්ට රිටර්න් ප්‍රතිලාභයක් තියෙනවද? සේවකයන්ගේ රැකියා සුරක්ෂිතභාවයද? අතර මේ ඇල්මත් දක්වන පාර්ශවයන්ගේ ඇල්ම එකිනෙකට වෙනස්. right? දැන් ළමයි දැන් මේව කටපාඩම් කරන්න දෙයක් නැහැ. දැන් එතකොට ඔන්න ඇල්මත් දක්වන පාර්ශවයන් කිව්ව හැටිම ඔයාලා ඔළුවට යන්න ඕන. ඇල්මත් දක්වන පාර්ශවයන් කිව්ව හැටි ඔයාලා ඔළුවට යන්න ඕන. right? ඔයාලා ඔළුවට යන්න ඕන. පාර්ශවයන් කීපයක් ඉන්නවා. ඒ පාර්ශවයන් ලිස්ට් කරද්දී ඇල්ම වැඩිම එක්කෙනාගේ ඉඳලා අඩු එක්කෙනා තමයි ලිස්ට් කරන්න ඕන. ආයෝජකයන්, එමෙතන අයිතිකරුවන්, කළමනාකරුවන්, සේවකයන්, ඊට පස්සේදී ගනුදෙනුකරුවන්, පස්සේ දේශීය බාහිර පාර්ශවයන් කරන දේශීය ආයතන දෙපාර්තමේන්තුව ව්‍යාපාරයක් සම්බන්ධව කතා කරන්නේ අපි. ඔය ආදි වශයෙන් ඇල්ම වැඩි එකකින් අඩු එක්කලා අපි ලිස්ට් කරන් ඉන්න ඕන. ඒතර ඒ පාර්ශවයන්ගේ එයාලා දක්වන ඇල්ම මොන වගේද? ඒ අනුව එයාලා බලාපොරොත්තු වෙන තොරතුරු මොනවද කියලා ඔයාලට කටපාඩමින් කියන්න පුළුවන් වෙනවා. ඒක තමයි පාඩමේ අද කොටසේ බලාපොරොත්තු වෙන්නේ. අපි ඊට පස්සේ යමු ගනුදෙනුකරුවන්. ගනුදෙනුකරුවන් බලන්නේ ව්‍යාපාරී ලාභයිද? සේවකයන්ගේ රැකියාව සුරක්ෂිතයිද? කළමනාකරුවන්ගේ සැලසුම් ක්‍රියාත්මක කළා සාර්ථකයිද? ඒව දාලා නැහැ. ගනුදෙනුකරුවන් බලන්නේ වගකීමක් සහිතව ගුණත්වයෙන් යුතු භාණ්ඩයක් ගන්න පුළුවන්ද? වගකීමක් සහිතව ගුණත්වයෙන් යුතු භාණ්ඩයක් ගන්න පුළුවන්ද? එච්චරයි ගනුදෙනුකරුවන්ට අවශ්‍ය කරන්නේ. එච්චරයි ගනුදෙනුකරුවන්ට අවශ්‍ය කරන්නේ. සන්ලයිට් කැටයක් ගත්තොත් සන්ලයිට් කැටය යුනිවර්සිටි වලද ගහන්නේ? එහෙම නැත්නම් ස්වදේශී කම්පැනි එකකට දාලා නැහැ. සන්ලයිට් කැල්ල ඒ ගුණත්වෙම හම්බ වෙනවා නම් එලිෆන්ට් හවුස් එකෙන් හරි කමන්නේ සන්ලයිට් කැල්ල අපි ගන්නවා. right? අනේ මම කියන අදහස් කරන්නේ මේ ඇල්මත් දක්වන පාර්ශවයන් බලාපොරොත්තු වෙන තොරතුරු පාර්ශවයෙන් පාර්ශවයට වෙනස්. ඇල්ම දක්වන ඇල්ම මත ණය හිමියෝ සහ ණය සපයන ආයතන සපයාදී ණය ආපසු ලබාගත හැකිද? තවදුරටත් ණය සපයීම් කිරීම සුදුසුද? ණය සපයන ආයතන බලන්නේ දුන්න ණය ටික ගන්න පුළුවන්ද? දුන්න ණය ටික ගන්න පුළුවන්ද? තවදුරටත් ණය දෙන්න පුළුවන්ද? බැංකු සහ අනිකුත් මූල්‍ය ආයතන බලන්නේ ඔන්න ඔය කෝණ. තවත් සරලව කිව්වොත් ඉතින් මේ ව්‍යාපාරයක් කෙරෙහි ඇල්මත් දක්වන පාර්ශවයෙන් බලන කෝණයන් එකිනෙකට වෙනස්. ඒ වෙනස් වීම මත යාළ බලාපොරොත්තු වෙන තොරතුරු එකිනෙකට වෙනස්. right? ආපහු මම පාඩම සමරයිස් කරන්නම්. ආපහු අපි කතා කරා එක
ගිණුම්කරණයේ අරමුණ. right ඒක ගිණුම්කරණය නිර්වචනය කිරීම. right 3 L මක් දක්වන පාර්ශවය. ඇල්මත් දක්වන පාර්ශවය. ඕක තමයි කතා කරේ අපි මේ තාක් සමරේ. ගිණුම් කරේ අරමුණට කිව්වා ආර්ථික තොරතුරු sannivedana. ආර්ථික තොරතුරු sannivedana. ආර්ථික තොරතුරු sannivedana. right ඊපස්සේ මේක අපි තාම මෙහෙම කියමු ඕන. තීරණ ගැනීම සඳහා අවශ්‍ය තීරණ ගැනීම සඳහා අවශ්‍ය ආර්ථික තොරතුරු sannivedana. තීරණ ගැනීම සඳහා අවශ්‍ය ආර්ථික තොරතුරු sannivedana. හරි? පස්සේ ගිණුම්කරණය නිර්වචනය කරා අපි. ගිණුම්කරණය නිර්වචනය කරද්දී අපි ප්‍රධාන කාරණා තුනක් කතා කරා. ප්‍රධාන කාරණා තුනක් කතා කරා. හරි? ඒ තමයි ආර්ථික තොරතුරු sannivedanaya තීරණ ගැනීම සඳහා ඇල්මත් දක්වන පාර්ශවය. ඇල්මත් දක්වන පාර්ශවය. පස්සේ ඇල්මත් දක්වන පාර්ශවයන් කතා කරා අපි. අයිතිකරුවන් ඊට පස්සේදී කළමනාකරුවන් ඊට පස්සේ සේවකයන් ඊට පස්සේදී ගනුදෙනුකරුවන් රාජ්‍ය ආයතන රාජ්‍ය ආයතන යටතේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මට තව එකක් කියන්න. ඔය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අමතරව ව්‍යාපාරය කෙරෙහි ඇල්මත් දක්වන තවත් ආයතනයක් මට කියන්න. රාජ්‍ය ආයතනය. ආලමයි. ව්‍යාපාර කෙරෙහි ඇල්මත් දක්වන තවත් රාජ්‍ය ආයතනයක් කියන්න.
ඔයාලට ඇහෙනවද? මට තව රාජ්‍ය ආයතනයක් කියන ව්‍යාපාරික යලවන්ත දක්වන්න. ආ? බැංකු බැංකු රාජ්‍ය ආයතනක හරි BOC People's Bank හරි. ඒක ඇරෙන්න. තව රාජ්‍ය ආයතන. බලන්න මට උත්තර දෙන්න. right. පාරිභෝග්‍ය සේවා අධිකාරිය. That's very nice. Very good answer. Perfect answer. පාරිභෝගික සේවා අධිකාරිය. තව පළාත් සභා. පළාත් සභා. මම නැහැ කියන්නේ නැහැ. පළාත් පාලන ආයතන ඒගොල්ලෝ නම් පිළිගන්න ඕක. නගර සභා ප්‍රාදේශ සභා. ඇයි එවුන් බලනවා අපි කුණු දාන්නේ කොහාට ව්‍යාපාර කුණු දාන්නේ කොහාටද? පස්සේ ව්‍යාපාර ව්‍යාපංචි කරගෙනද පළාත් පාලන ආයතනේ. පළාත් සභා කිව්වට වඩා පළාත් පාලන ආයතනය කිව්වනම් මම කැමතියි. ඔව් ඒවා තමයි පළාත් පාලන ආයතන, පාරිභෝගික සේවා අධිකාරිය. බොහොම හොඳයි. ඒවා තමයි. right. ඊට පස්සේ ඉන්ලන්ඩ් රෙවෙනියු එක අවසාන වශයෙන් සැපයුම් කරුවන් හා ණය සපයන ආයතන. ණය හිමියෝ සහ සැපයුම් කරුවන් නේ. ණය හිමියෝ සහ ණය සපයන ආයතන. සහ ණය සපයන ආයතන. ණය හිමියෝ සහ ණය සපයන ආයතන. right. ණය බෝඩ් එක ඔයාලට පැහැදිලිව පේනවද? ඔයාලට බෝඩ් එක පැහැදිලිද? ඔය නිල් පාට පැනල් එක ඔයාලට පේනවද? නෑ සර්. පේන්නේ නැහැ නේද? right. ඕකට මම සොලියුෂන් එකක් දෙන්නම්. ලබන සතියේ සමාවෙලා සතියක් ඉවසන්න. මම හිතුවේ නෑ ඔහම ඔච්චර මට්ටමට යයි කියලා මම හිතුවේ නෑ. මම සතියක් ඉවසන්න මම ඕකට මම සොලියුෂන් එකක් දෙන්නම්. right සම්පත් thank you. නමුත් අපි මේ ඊළඟ සතියේ වෙද්දිවම ගොඩක් තත්ත්වයෙන් පැහැදිලි ලෙස ඔයාලට ලබා දෙනවා. මම ප්‍රොමිස් කරනවා මේක. එතට කරුණාකරලා බෙදා කරගන්න ඕම. right. මේ පාඩම් පේන ටික මම දන්න සමහර බලන්න අමාරු කියලා. නමුත් ඒක ලබන සතියේ මම උත්තරයක් දෙන්නම් ඔයාලට. හරි. ඔය තාක් දැන් මේ තාක් කතා කරපු ටිකේ හෝ එක හරය තමයි මේ තියෙන්නේ. right. දැන් මෙතන ඔයාලා මේ ටියුට් එක නැතත් ඔයාලා ගාව මෙන්න මේ සමරිය තියෙනවා. මෙන්න මේ සමරිය තියෙනවා. ඔයාලා ගාව මේ ටියුට් එක නැතත් මේ සමරිය තියෙනවා. මේ දා කතා කරපු දේවල් ටික ඔයාලා දැනුමට එකතු කරගන්න මෙන්න මේ සමරිය හොඳටම ප්‍රමාණවත්. right. දැන් ඔයාලට පුළුවන් ඉන්න මම මේ අද ක්ලාස් එක කරා වගේ පාඩම් කළා මේ ප්‍රසන්ටේෂන් එක මේ ආකාරයෙන්ම කරන්න ඔයාලට පුළුවන්. ඒකයි විය යුත්තේ. right. හරි. දැන් මේ සා කතා කරපු දේවල් සම්බන්ධයෙන් මොකක් හරි ගැටලුවක් තියෙන කෙනෙක් මට මොහරි ගැටලුවක් තියෙන මේ තා කතා කරපු දේවල් සම්බන්ධයෙන් සර් මට අතන තේරුන්නේ නැහැ. එතන මොකක්ද ඒ කිව්වේ? ඒක එහෙම වෙන්න බෑනේ. ඇයි ඒක එහෙම කියන්නේ? එහෙම මොකක් හරි ගැටලු නැද්ද ඔයාලට? දැන් මේ දා කතා කරපු ටිකේ අපි ගිනුම් කරන්නේ අරමුණ කතා කරා, ගිනුම් කරන්නේ නිර්වචනය කරා, ඊට පස්සේ ඇල්මත් දක්වන පාර්ශ්වයන් කතා කරා. ඇල්මත් දක්වන පාර්ශ්වයන්ගේ ඇල්මන් යාලා බලාපොරොත්තු යාලාගේ ඇල්ම එකිනෙකට වෙනස් කියලා මං කිව්වා. යාලා පෙළ ගස්සද්දී ඇල්ම වැඩිම කෙනාන් ගිල්ල ඉතින් අඩුම කෙනා දක්වා පෙළ ගස්සන කියලා මං කිව්වා. ඊට පස්සේ යාලාගේ ඇල්මන් යාලා බලාපොරොත්තු වෙන තොරතුරු එකිනෙකට වෙනස් කියලා මං කිව්වා.
ළමයි මේ ඇලමන් දක්වන පාර්ශ්වයන් බලාපොරොත්තු වෙන තොරතුරු ඔයාලට කටපාඩමින් කීමේ හැකියාව තියෙනවා. ඒක කටපාඩම් කරනවා කියන්නේ ඒක මේ කටපාඩම් කරන්න කියන්නේ මං කියන්නේ ඒක ඔළුවට දාගත්තා නම් දැනුමින් කියන්න පුළුවන් වෙනවා. සර් ෂෝට් නෝට් එක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්. right මේෂා. මේෂා දැන් මේ ෂෝට් නෝට් එක කියන්නේ මේ තාක් කතා කරපු ටිකේම සමරිය සාරාංශය. right මේ තාක් කතා කරපු එකේම සාරාංශය. ගිනුම් කරන්නේ අරමුණ. කතා කරාද? ගිනුම් කරන්නේ අරමුණ මොකද්ද? තීරණ ගැනීම සඳහා අවශ්‍ය කරන ආර්ථික තොරතුරු sannivedanaya. කාට sannivedanaya කරන්නේ? උනන්දුවක් දක්වන පාර්ශවයන්ට. හරි ගිනුම් කරන්නේ අරමුණ මොකද්ද? උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය කරන ආර්ථික තොරතුරු සම්පාදනය. ගිනුම් කරන්නේ අරමුණ. ගිනුම් කරන නිර්වචනය කරා. ගිනුම් කරන නිර්වචනය කරන්නේ කොහොමද? කාරණා තුනක් ඉන්න ඕනේ. ඒ කාරණා තුන මොකද්ද? ආර්ථික තොරතුරු sannivedanaya, තීරණ ගැනීම සඳහා සහ අල්මත් දක්වන පාර්ශවයන්. මං කිව්වා ගිනුම් කරන නිර්වචනය කරද්දී ඔය කරුණු තුන දාලා තමන් ගලපගෙන නිර්වචනය කරගෙන යන කියලා මං කිව්වා 21 නැහැ. පස්සේ ඇල්මත් දක්වන පාර්ශවයන්. ඇල්මත් දක්වන පාර්ශවයන් සම්බන්ධයෙන් කතා කරද්දී එයාලා ලිස්ට් කරද්දී එයාලා පෙළගස්සද්දී ඇල්ම වැඩිම කෙනාගේ ඉඳලා ඇල්ම අඩුම කෙනාට පෙළගස්සන කියලා මං කිව්වා. එක් පාර්ශවය බලාපොරොත්තු වෙන තොරතුරු එකිනෙකට වෙනස් කියලාත් මං කිව්වා. ඒ තොරතුරු ඔයාලට අදාළ පාර්ශවයේ සහායය එයාලා බලාපොරොත්තු වෙන තොරතුරු තනි වශයෙන් කියවීමේ හැකියාවත් ඔයාලට තිබිය යුතුයි කියලා මං කිව්වා. right සර් මේ රාජ්‍ය ආයතන යටතේ සර් විස්තර කරේ මේ කරුණු තුනක් මේ ඇල්මැති පාර්ශව බලාපොරොත්තු වෙන දේවල් කියලා. ඒකේ සර් කපන්න කිව්වේ මොකක්ද? දෙවෙනි එකද තුන්වෙනි එකද කරුණ? තුන්වෙනි එක. ඒක මෙහෙම කරන්නේ. මොකද දැන් ඒකේ තිබේ රාජ්‍ය ආයතන වල දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තියෙන ඩියුට් එකේ. ඔව්. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වෙන්නේ සාධාරණ මිලකට ගුණාත්මක යුතු නිෂ්පාදන ලබා දෙන්නේද. ඒක ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ පාරිභෝගික සේවා අධිකාරිය. right එහෙනම් ඔයාලා මෙහෙම කරන්න. එක්කෝ සාධාරණ මිලකට ගුණාත්මක යුතු නිෂ්පාදන තිබෙද කියන එක කපලා දාන්න. right එහෙම නැත්නම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට යටින් පාරිභෝගික සේවා අධිකාරිය කියලා ලියා ගන්න. නැත්නම් මේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් බලාපොරොත්තු වෙනවා කියලා කවුරු මේ ටියුට් එක බලපු කෙනෙක්යි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් කොහෙන්ද බලාපොරොත්තු වෙන්නේ සාධාරණ මිලකට භාණ්ඩ සපයනවාද කියලා ඒක බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒගොල්ලෝ. ඒගොල්ලොන්ට ඕන සාධාරණ හෝ ඒවා අසාධාරණ හෝ ඒවා ගත්ත ලාභයෙන් බදු ගෙවපල්ලා. යාළුවෝ නිච්චරයි. මං කිව්ව දේ පැහැදිලිද? ප්‍රශ්නය හුවේ මට නම බලාගන්න බැරුණා. ඔව් පැහැදිලිද? සර් පැහැදිලි. right ඔව් සර්. right හරි. මම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගැන පොඩ්ඩක් කතා කරොත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැන් මේ අලුත් මේ නව රාජ්‍ය බලයට පත් වුණාට පස්සේ නව රාජ්‍ය කියන්නේ ගෝඨාභය ජනාධිපතිතුමාගේ රාජ්‍ය බලයට පත් වුණාට පස්සේදී ටැක්ස් අඩු කරාද වැඩි කරාද කියලා මට කියන්න ඉස්සෙල්ලා ඔයාලා මේ ඔයාලා සාමාන්‍ය දෙන්නේමනේ ටැක්ස් රේට් අඩු කරාද වැඩි කරාද මේ අලුත් රාජ්‍යෙන් වැඩි කරා. වෙනස් උත්තරයක් නැද්ද? සම්පත් මට බ්ලැන්ක් එවල තියෙන වගේ ආන්සර් එක. වෙනත් කවුරුත් අඩු කරා කියන කෙනෙක් නැද්ද? රයිට් අඩු කරා කියලා එවල තියෙන කොහොමද? දෙයන්ත. right වැඩි කළා කියලා කියන්නේ කවුද? සම්පත්. තමයි ඇත්තටම ආපහු වැඩි කරා මොකද වෙන්නේ? right හරි. ඔයාලා දන්නවද මේ ඇත්තටම rates මොකක් කරයි? benchmark දැන් tax වල tax ගෙවිය යුතු ආදායම් සීමාව ඉහළ දැම්මා. right එතකොට ඍජු බදු ගෙවන කට්ටිය ඉහළ ආදායම් ලබන කට්ටිය
ඉහළ ආදායම් ලබන කට්ටිය sorry ටැක්ස් බෙන්ච්මාර්ක් එක ආදායම් බදු ගමන ආදායම් බදු ගෙවිය යුතු ආදායම් සීමාව ඒක වැඩි කළා right එතකොට ගාක් ටැක්ස් ෆයිල් වැහුණා right ගාක් ටැක්ස් ෆයිල් වැහුණා ඊට පස්සේදී වැට් එක වගේ බදු වක්‍ර බදු ඒවත් අඩු කරා එතනනුත් රජයට ආදායම් අහිමි වුණා අර ආදායම් බදු අය කරන සීමාව බෙන්ච්මාර්ක් ඉන්කම් රේන්ජ් එක වැඩි කරපු නිසා ආපහු ආදායම් බදු ෆයිල් සෑහෙන ප්‍රමාණයක් වුණා එකකින් රජයට ආදායම් බදු රජයට ලොකු ආදායමක් අහිමි වුණා. අල වශයෙන් ටැක්ස් ෆයිල් 1,50,000ක් විතර වැහුණා කියලා තමයි මම කියපු ඒවා තිබුණේ. ඒතර සාමාන්‍යයෙන් අවුරුද්දකට රුපියල් බිලියන 5ක විතර ආදායමක් අහිමි කරගත්තා කියලා තමයි මම කියවලා තියෙන්නේ. right ඒක ඇත්තටම ආණ්ඩුව ආව හැටිය ආණ්ඩුවට ලොකු ආදායමක් අහිමි වුණා. ඒක ආණ්ඩුවට ලොකු අවාසියක් වුණා. ඒකම ඊස්ට් ඇටැක් එක ආවා. ඒ වස්සේ කොරෝනා ආවා. ඒකත් එක්ක ආණ්ඩුව සෑහෙන ලොකු පසුබෑමකට ලක් වුණා. ඒකම කොරෝනා කේස් එකත් එක්කලා පිටරටින් එන රෙමිටන්ස් ටික නැති වුණා. ටුවරිසම් නැති වුණා. ඒකෙන් ෆොරින් කරන්සි විදේශ විනිමය සෑහෙන ප්‍රමාණයක් අඩු වුණා. අනිත් පැත්තෙන් ලංකාවේ ව්‍යාපාර එක්ස්පෝර්ට් ව්‍යාපාරවල එකපාරට සේවක සංඛ්‍යාව අඩු වීම නිසා මේ කොරෝනාත් එක්කලා එක්ස්පෝර්ට් කරපු ව්‍යාපාරවලත් හුඟක් ලොකුට ආදායම අඩු වුණා. එතනොත් ෆොරින් කරන්සිස් විදේශ විනිමය ලංකාවට නැති වුණා. ඒ හේතුව නිසා ලංකාවේ විදේශ විනිමය සංචිත උෂා වශයෙන් පල්ලෙහාට බැස්සා. ඒ සංචිත බේර ගන්න ඕන නිසා එතකොට රුපියල එන්න අප්‍රමාණ වෙන්න පටන් ගත්තා. මොකද ෆොරින් කරන්සිස් විදේශ විනිමය ලංකාව තුල නැති වෙනකොට ලංකාවේ විදේශ විනිමය නැති වෙනකොට විදේශ විනිමය මිනිස්සුන්ට රට යන්න පස්සේ මිනිස්සුන්ට භාණ්ඩ ආනයනය කරන්න භාණ්ඩ ආනයන විශේෂ ආනයනය කරන්න සහ මිනිස්සුන්ට විදේශ සංචාර අධ්‍යාපන වේවා දේශපාලන වේවා විනෝද වේවා ඒ සංචාර වලට සල්ලි නැති වුණා. පස්සේ ෆොරින් කරන්සිස් වල තියෙන ඉල්ලුම වැඩි වුණා. විදේශ විනිමය ඉල්ලුම වැඩි වුණා. ඒ ඩිමාන්ඩ් එක වැඩි වුණා. ඒ ඩිමාන්ඩ් එක වැඩි වුණාම ෆොරින් කරන්සිස් වල තියෙන ඩිමාන්ඩ් එක වැඩි වුණාම තවත් ෆොරින් එක්ස්චේන්ජ් රේට් විදේශ විනිමය අනුපාතිකය තවත් ඉහළ ගියා. එතකොට රුපියල් තවත් අවප්‍රමාණය වුණා. ඒ වගේ මට්ටමක අද අපි එන්නේ. එතකොට රුපියල් තවත් අවප්‍රමාණය වුණා. විදේශ විනිමය අනුපාතිකය එන්න රුපියල් 100 රුපියල් 200 දෙවිච් එක 220 225 වගේ ගානට වැටුණා. එතකොට ඒකම සෙන්ට්‍රල් බැංක් එකේ තියෙන ෆොරින් කරන්සි එක්ස්චේන්ජ් රේට් විදේශ විනිමය අනුපාතිකය බේරගන්න රුපියල බේරගන්න ෆොරින් සෙන්ට්‍රල් බැංක් එකේ තිබිච්ච ෆොරින් කරන්සිස් නාකට්ටිකට දැම්මා. දාලා යන්තම් අල්ලන් හිටියා. අල්ලන් ඉන්න උපරිම ප්‍රමාණයට ගියා. බැරි වුණා. ඊපස්සේ එක්ස්පෝර්ට් ඔක්කොම ආනයන සීමා කරා. ආනයන සීමා කරාට පස්සේදී රටේ බඩු හිඟ වුණා. කිරිපිටි නැති වුණා. ගෑස් නැති වුණා. පස්සේදී අනිත් පැත්තෙන් රුපියල් ප්‍රමාණය වෙන නිසා ඩොලර්ස් වලට ගන්න වෙන රුපියල් ප්‍රමාණය වැඩි වුණා. රයිට්. ඊට පස්සේ ඊටත් අමතරව වර්ල්ඩ් මාකට් එකේ ගෑස් මිල වැඩි වුණා. කිරිපිටි මිල වැඩි වුණා. ඒකත් බලපෑවා. එතකොට දැන් ලංකා කිරිපිටි ගෑස් නැති වෙන හේතුව රුපියල් නැතිකම නෙවෙයි ඩොලර්ස් නැතිකම. වාසනාවට ලංකාවේ ඩොලර්ස් අච්චු ගහන්න බෑ. අච්චු ගන්න බැහැ නම් ඩොලර්ස් නුත් අපේ කට්ටිය අච්චු ගහනවා. දැන් කියන්න එපා සර් නම් අනිකරම ආණ්ඩු විරෝධී කියලා එහෙම කෙල්සයක් නෙමෙයි මං කිව්වේ. මං කතා කරේ මේ වර්තමානයේ යන සිනාරියෝ එක මං කිව්වේ. alright. හරි. අපි ඊට පස්සේ යනවා මං කතා කරේ අපිට කොමර්ස් ඉගෙන ගන්න අය වශයෙන් අපි ඒව සම්බන්ධයෙන් යම් ආකාරයක අවබෝධයක් තියෙනවා. නැත්නම් අපි නිකන් අර බ්ලයින්ඩ් වෙනවා. බ්ලයින්ඩ් මිනිස්සු වෙනවා. බ්ලයින්ඩ් කියන්නේ ඇස් දෙක පේන අන්ධය වෙන්නේ ඒ මට්ටමට යන්න ඕනේ. අපි අපේ කොමර්ස් කරන සම්බන්ධයෙන් අපිට යම් ආකාරයක දැනුමක් ඕ සම්බන්ධයෙන් තියෙන්න ඕන. right. ප්‍රශ්නයක් අහන්න ඕන. දැන් ඔයාලා මේ කොමර්ස් කරන අය මේ සබ්ජෙක්ට් එකේ ෆීල්ඩ් එකට ඔයාලා එන්න එපා. නේද? මේකට දාගන්න එපා. ඉංග්‍රීසි කතා කරන්න අවශ්‍ය මනුස්සයා ඉංග්‍රීසි නිවුස් අහනවා. මැසේජ් එකක් දැම්මත් ඉංග්‍රීසියෙන් දාන්නේ. ඒ වගේ ඊපස්සේ යාළුවෝ අහන්න උඹට එකපාරට උඹට පිස්සු වෙදගෙන ඉනවද උඹට? පිස්සුද උඹට? කියලා අහනවා ගෙදර අම්මත් එක්ක කතා කරන්නේ ඉංග්‍රීසි, තාත්තත් එක්ක කතා කරන්නේ ඉංග්‍රීසි. මොකද උඹට පිස්සු වෙදගෙන ගෙදරින් අහනවා නේ වෙලාවට නේ. අන්නේ දැන් මේ කාලේ දැන් ඔයාලා දිනන වල කොමර්ස් උනක් තියෙන්න ඕන. මොකද්ද වෙන්නේ කියලා ඒ වගේ උනක් තියෙන්න ඕන. එහෙම වුණොත් තමයි ඒ උන આવොත් තමයි පොඩ්ඩක් මේක අල්ලන් ඉන්නේ. නැත්තම්
ඔයාලා බ්ලයින්ඩ්ලි අරන් යන්න හොඳ නෑ. ඒ වුණා ඔයාලගේ තියෙන්න ඕන එක පිස්සුවක් වෙන්නත් ඕන. ආකාරයක පිස්සුවක් තමයි. හරි. බෝඩ් එක මකනෝ. ඔය මට මේක පොඩ්ඩක් කියන්න. එක්ස්චේන්ජ් රේට් එක වැඩි වෙන එක. කියන්නේ 200 195 200 වුණා 200 205 වුණා 210 වුණා. ඒක වලින් දේශීය අනුපාතිකය වැඩි වීම. නැත්නම් අධිතක්සේරු වීම. මම කරන්නේ වැඩි වීම ගැන. හරි. දේශීය අනුපාතිකයේ වැඩි වීමකදී රුපියල මොකෝ වෙන්නේ? රුපියලේ යගේ අඩු වෙනවා. that's right. රුපියලගේ අඩු වෙනවා. හරිද? හරි. ඉතින් රුපියල බාල්දු වෙනවා කියනවා රුපියල මස්ත බාල්දු වෙනවා කියනවා නේද? ඒක නරකයිද හොඳයිද? නරකයි. හොඳක් ඇත්තේම නැද්ද? හොඳක් ඇත්තේම නැද්ද? හා? තියෙනවා. සම්පත් වෙන තියෙනවා. එක්ස්පෝර්ට් වලට හොඳයි. ඔව් එක්ස්පෝර්ට් වල හොඳයි. බොහොම හොඳයි. කොහොමද එක්ස්පෝර්ට් වල හොඳ වෙන්නේ? හොඳක් තියෙනව නැත්තේ නෑ. ඇත්ත හරි. බොහොම හරි. හොඳක් තියෙන සම්පත් කතාව හරි. හරි අපි එක්ස්පෝර්ට් වල හොඳ නම් හරි පොඩ්ඩක් පැත්තකට දාමු. තවම හොඳ. එක්ස්පෝර්ට් වල විතරයිද? හා? එක්ස්පෝර්ට් වල විතරයිද? මේ අපිත් එක්ක ඉනවද තංගල්ල මිරිස්ස හික්කඩුව ඔය අවට කවුරු හරි ඉන්නවද? ඔබත් ආරුගම්බේ ට්‍රින්කෝ පස්සේ මීගමුව ඒ වෙතලා කවුරුත් නැද්ද? මිරිස්ස හික්කඩුව තංගල්ල ට්‍රින්කෝ ඒ වෙතලා කවුරුත් නැද්ද? අඩුමනේ මට කියන්න තමන්ගේ කවුරුත් රටවත් නැද්ද කියන රට තමන්ගේ කවුරුත් රට ඉන්නේ නැද්ද? මම කියන්නේ යුරෝප් කන්ට්‍රීස් වලම නෙවෙයි මං අහන්නේ. තමන්ගේ කවුරුත් රට ඉන්නේ නැද්ද? සංචාරක කර්මාන්තයට මේ හොඳයි. ඔව් පැහැදිලිවම සංචාරක කර්මාන්තයට හොඳයි. සංචාරක කර්මාන්තයට හොඳයි. දැන් කාරණා දෙයක් වෙලක් තමයි එක්ස්පෝර්ට් වලට හොඳයි කියලා. අපනයන වලට හොඳයි කියලා. සංචාරක කර්මාන්තයට හොඳයි කියලා. තව තියෙනවා. විදේශ ශ්‍රමිකයන්ට ගෙවනේවට. that's right. හරියට හරියට. විදේශ ශ්‍රමිකයන්ට හොඳයි. තමන් කවුරු හරි ඉන්නවා නම් විශේෂයෙන් යුරෝප් කන්ට්‍රි වල USA ඊට පස්සේ යුරෝප් කන්ට්‍රීස් වල මේ අසල යුරෝ එකක් 238යි රුපියල්. යුරෝ එකක් මට වැඩි. ඔන්ලයින් මාකටින් වලට ඔව් ඔන්ලයින් මාකටිං වලට අපිට ඩොලර්ස් වලින් සල්ලි හම්බෙන නිසා හොඳයි ඇත්ත. මම පිළිගන්නවා මේක. ඊට පස්සේ ඔන්ලයින් මාකටිං මාර ප්‍රසිද්ධයිනේ. ඩ්‍රොප් ෂිපින් කියයි ඊට පස්සේ ෆ්‍රීලන්ස් සයිට් වෙන්න පුළුවන්, ෆෙරිවල් සයිට් එක වෙන්න පුළුවන් නේද? ඩ්‍රොප් ෂිපින් කරන අය ඉන්නවා. අලි එක්ස්ප්‍රස් වලින් අරගෙන eBay වල විකුණන අය ඉන්නවා. මොකද ඒකලුන් හොඳයි. ඉතින් ඇයි ළමයි නරක ඉතින් දැන් ඔහොම කියන හොඳයි නේ ඉතින් ඕක. අපිට මොකද වෙලා තියෙන්නේ? ඉතින් නරකයි අපිට. හා? ඉතින් නරකයි අපිට. මොකද ප්‍රශ්නේ එක? විදේශ තැන්පතු සඳහා ගෙවීම් වැඩි වෙනවා. සම්පත් හරියි. නිෂ්පාදන වියදම ඉහළ යනවා. නිෂ්පාදන ඉරියන් කොහොමද? කියන්නේ දේශීය නිෂ්පාදන වියදම ඉහළ යනවා. ලේබර් කොස්ට් එක වැඩි වෙනවා. නිෂ්පාදනයක් සඳහා කියන්නේ
කොස්ට් එක වැඩි වෙනවා. ඒ කොහොමද එහෙම වෙන්නේ? ඒ කියන්නේ කොස්ට් එකට ඒ කියන්නේ සමානුපාතික කොස්ට් එකේ තරම ඒ කියන්නේ කෙනෙක්ගේ ආදායමේ තරමට මිලදී ගැනීම හැකියාව අඩු වෙනවා. හරි නෑ මම ආදායමට සාපේක්ෂව. ඒක හරි ඒක මම පිළිගන්නවා. ඒක මම පිළිගන්නවා. ඒක හරි. මම අහන එක වෙන්නේ කොහොමද කියලා. මෙහෙමයි. දැන් ඕකේ අපි දැන් කිව්වා දැන් ඔයාලා කිව්වා ආපනයන වලට හොඳයි කිව්වා. රයිට්. සංචාර කර්මාන්තර හොඳයි කිව්වා. විදේශ ශ්‍රමිකයන් ඉන්නවා නම් එයාලා සල්ලි ගන්නවා නම් එයාලට එක හොඳයි කිව්වා. තව කෙනෙක් ළමෙක් කිව්වා බිස්නස් වලට හොඳයි කියලා. ඔය අන්තර්ජාලය හරහා කරන ව්‍යාපාර වලට ඩොලර්ස් වලින් තමයි සල්ලි ගෙවීම කරන්නේ. හොඳයි කිව්වා. ඒ ඔක්කොම හරි. ඊට පස්සේ මම ප්‍රශ්නයක් ඇහුවා. ඇයි එහෙනම් මේක අපේ රටට නරකයි කියලා? රයිට්. ඔව් දැන් උත්තර දුන්නේ කෙනෙක්. ඇයි මම අහුවා ඇයි මේක නරක කියලා? ජාත්‍යන්තර වශයෙන් ගත්තම ඩොලරයට සාපේක්ෂව රුපියලයගේ බාල්දු වෙනවා කියලා කියන්නේ ආර්ථික වර්ධනය වගේ අතින් රටක් විදිහට පස්සට යනවා කියන එක. උත්තරේ සෑහෙන්න මේ සම්බන්ධයක් නැහැ කියලා මම කියන්නේ. නමුත් උත්තරේ සහ මම බලාපොරොත්තු වෙන අතර ලොකු ගැප් එකක් තියෙනවා. ඒ සම්බන්ධයක් තියෙනවා. ඒ ගැප් එක සම්බන්ධයෙන් ගාව දිග සම්බන්ධයක්. හරි. වක් ඈත සම්බන්ධයක්. හරි. අපි අර කලින් කිව්වා වගේ අර කිව්වා කාරණා ඔක්කොටම හොඳයි. මම වෙලා තියෙන්නේ අපේ රටේ අපනයන වගේ තුන්ගුණයක් තමයි ආනයන. අපේ රටේ. දැන් බාණ්ඩ එකක් අපනයනය කරනකොට තුනක් අපි ආනයනය කරනවා. රයිට්? එතකොට අපි ඩොලරයකට ගාන රුපියල් ගාන වැඩි වෙන්න ඒ ආනයනය කරන බාණ්ඩ වල මිල වැඩි වෙනවා. අන්නේ මිල වැඩි වීම නිසා තමයි රට ඇතුළත බාණ්ඩවල මිල වැඩි වෙන්නේ. උද්දමනයක් ඇති වෙන්නේ. මේ උද්දමනය ඇතිවීම නිසා තමයි මිනිස්සුන්ගේ ක්‍රය ශක්තිය හැකියාව අඩු වෙන්නේ. ක්‍රය ශක්තිය කියන්නේ බාණ්ඩ රුපියල් ඒකකින් මිලදී ගන්න බාණ්ඩ හා සේවා ප්‍රමාණය. අන්නේ උද්දමනය වැඩි වීම නිසා ක්‍රය ශක්තිය අඩු වෙනවා. ක්‍රය ශක්තිය අඩු වෙන නිසා මිනිස්සුගේ ජීවන තත්ත්වය පල්ලෙහාට යනවා. right? ඒකයි හොඳ නැත්තේ. අපේ රට අපනයන වලට වඩා හුඟක් වෙලාට ආනයන මත වදනම් වෙච්ච රටක්. තේරෙනවද? අන්න ඒක නිසා තමයි අපිට රුපියල අප්‍රමාණය හොඳ නැත්තේ. රුපියල අප්‍රමාණ වීමේ ප්‍රතිලාභ ගන්න බැරි ඒකයි අපට. එහෙම නැතුව අපි අපනයනාභිමුඛ එහෙම නැත්නම් එක්ස්පෝර්ට් ඔරියන්ටඩ් කන්ට්‍රි එකක් වුණා නම් මේකේ ප්‍රතිලාභ වැඩි. උදාහරණයක් වශයෙන් ජපානයේ ගත්තොත් ජපානයේ ඇතැම් අවස්ථාවලදී තමන්ගේ ලෝකල් කරන්සි හිතාමතාම ඩිප්‍රීසියේට් කරනවා. ඒකව තමන්ගේ අපනයන වල වාසිය ගන්න. රයිට්? අදගන්න ජාත්‍ය අපි ඩොලර්ස් වලට සාපේක්ෂව රුපියලේ වටිනාකම එන්නේ අඩු වෙනවා කියන්නේ අඩුවීමෙන් අදහස් වෙන්නේ අපේ ගාව තියෙන ෆොරෙන් කරන්සීස් ස්ටොක් එක අඩුයි කියන එක අදහස් වෙන්නේ. රයිට්? අපේ ගාව තියෙන විදේශ විනිමය සංචිත ප්‍රමාණය අඩුයි කියන අදහස් එක. එතකොට තමයි අපි විදේශ විනිමය වල තියෙන ඉල්ලුම වැඩි වෙන්නේ. රයිට්? ඉල්ලුම හා සැලීමක් කොහම ආවොත් ඔන්න දැනට තියෙන එක්ස්චේන්ජ් රේට් එක. මේ විදේශ විනිමය ඉල්ලුම වැඩි වෙන්න අපේ ගාව තියෙන ස්ටොක් අඩු වෙන මේ ඉල්ලුම වැඩි වෙනවා. ෆොරෙන් ඩොලර්ස් වල තියෙන. ඒ වුණාම මේ ඉල්ලුමක් දක්වන්න දෙන්නේ ඔයාලා ඉස්සරහ ඉගෙන ගන්නවා. ඊට පස්සේ ඉතින් හිට හැටීම මේ රේට් එක වැඩි වෙනවා. right? හරිද? එතකොට දැන් කෙනෙක් ළමෙක් කිව්වා අපේ ආර්ථික වර්ධන මේකට සම්බන්ධව කතා කරා. මේක අපි ඩොලර්ස් වැඩි කරගන්න නම් අපි අපේ එක්ස්පෝර්ට් වැඩි කරගන්න ඕන. එක්ස්පෝර්ට් වැඩි කරගන්න නම් අපේ නිෂ්පාදනය වැඩි කරගන්න ඕන. ඔය නිෂ්පාදනය වැඩි නොවෙනවා කියන්නේ එක්තරා විදිහක අපි ආර්ථික අවපාතයක තමයි ඉන්නේ. එහෙමයි ඒක සම්බන්ධ වෙන්නේ.
හරි. එතකොට පිටරටින් අපේ ගේන රුපියල් අප්‍රමාණය වෙන්න පිටරටින් ගේන භාණ්ඩවල මිල වැඩි වෙනවා. right? වැඩි නම් ලංකාවේ මාකට් එකේ වැඩි හරියක් තියෙන්නේ ඉම්පෝට් කරපු බඩු. දැන් වැඩි හරියක් ඕනේ නම් ඔයාලා ඉන්න කාමරේ අවට ගන්නවාලගේ. ඔයාලා පාවිච්චි කරන පෑන් ඉඳලා පවා පෑන, පැන්සල, මකන කෑල්ල, කටර් එක, ඔයාලගේ ලැප්ටොප් එක, ඔයාලගේ ෆෝන් එක, ඔයාලා අඳින ටී-ෂර්ට් එක ඉඳලම ගේන්නේ ඔක්කොම පිටරටින්. බහුතරයක් ගේන්නේ පිටරටින්. දැන් මම මේ පාවිච්චි කරන අයිටම් ගැජට් ඔක්කොම පිටරටේමනේ. ලංකාව මොකද ඉම්පෝට් බේස් කන්ට්‍රි එකක්. හරි ලංකාවේ දේශීය මාකට් එකේ මිල මට්ටම වැඩි වෙනවා. එතකොට ඒක තමයි අනිත් පැත්තෙන් ළමයි අනිත් පැත්තේ ලංකාවේ අනිත් පැත්තේ ලංකාව නිෂ්පාදන අඩු නම් ලංකාව නිෂ්පාදන අඩු වුණාට පස්සේ ලංකාවට පිටට යවන්නත් බඩු නැහැ. ලංකාවට හම්බ කරන්න දෙයක් නැහැ එතකොට. ලංකාවේ ආදායම අඩු වෙනවා. right? ආදායම අඩු. එතන මොකද කරන්නේ? හම්බ කළා රුපියල් ඩොලර්ස් හම්බ කරන්නත් බෑ. ඩොලර්ස් හම්බ කළා ඒක රුපියල් වලට කන්වර්ට් කරන්නත් දෙයක් නැහැ. ඩොලර්ස් නැහැනේ දැන්. දැන් මොකද කරන්නේ? දැන් සල්ලි අච්චු ගන්න. සල්ලි අච්චු ගහම මොකද වෙන්නේ? ලංකාවේ ඇතුළත මුදල් තොගය වැඩි වෙනවා. මිනිස්සු ගාව වැඩිපුර සල්ලි තියෙනවා. නමුත් රටේ බඩු නැහැ. මොකද මිනිස්සු ඉල්ලන බඩු නැහැ. ඉල්ලුම වැඩි. ආපහු මොකද වෙන්නේ? මිල මට්ටම වැඩි වෙනවා. දෙපැත්තකින් බැට කනවා. එකක් විදේශ විනිමය අනුපාතය ඉහළ ගිහිල්ලා රටේ උද්දමනයක් ඇති වෙනවා. අනිත් පැත්තේ රට තුළ මුදල් අච්චු ගහලා රටේ උද්දමනයක් ඇති වෙනවා. දාන කොමර්ස් සනීප කියලා කොට. දාන කොමර්ස් සනීප කියලා. මොකද උත්තරේ මේකට තියෙන්නේ? මොකක්ද තියෙන උත්තරේ? මොනෑම හෝ ක්‍රමයකින් රටේ තුල භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වැඩි කළ යුතුමයි. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන ආයෝජනය වැඩි කළ යුතුයි. ආයෝජන වැඩි කරා නම් අපේ ගාව සල්ලි තියෙනවා. අපේ ගාව සල්ලි නැහැ. එහෙනම් අපි කියන්න පිටරටක් මිනිස්සුන්ට වෙලා ආයෝජනය කරන්න කියලා. එහෙම ආයෝජනය කරන්න ආවට පස්සේදී අපේ ස්වාධීනත්වයට ප්‍රශ්නයක් එවුම් කෑලි ඉල්ලනවා. කරන්න දෙයක් නැහැ. ඒක ළමයින් හිතන්න ගෙදරක ආර්ථික වශයෙන් පිරුණාම මොකෝ වෙන්නේ? එයා අපිට ඊතර මිනිස්සු කියන රයිට් මම ඔයාලට සල්ලි දෙන්නම් ඔයාලා ඉඩම මට දෙන්න. ඊට පස්සේ කැල්ල මට දෙන්න. එයාට ඊතර මිනිස්සු කියනවා මම ඔයාලට සල්ලි දෙන්නම් ඔයාලට මං දෙන්නම් මට ඔයාලට හතර වටේකින් පුරන්න ඕනේ නැහැ. මට දෙන්න මං ගන්නවා කැල්ල. රයිට් ඒක තේරුණා? නැත්තම් ගෙදර අපි ගෙදර කාමරයක් බදු දෙන්න වෙනවා. කරන්න දෙයක් නම් සල්ලි නැත්තම්. ඕනම මිනිස්සෙක් ආර්ථික වශයෙන් අහයනට වත් වුණාට පස්සේදී යාගේ ස්වාධීනත්වය නැති එක අහන දෙයක් නෙවෙයි. සමහරක් ළඟ ගෙදර ඉන්න ගෑනු දරුවෝ වුණත් ගෑනු ළමයා වුණත් නාකියට බඳලා දෙන්න වෙනවා. ඒ අවස්ථාව එනවා. ඒක නිසා ඔක්කොම කලින් අපි ආර්ථික නගා හිටවනවා. ආර්ථික නගා හිටවන දැන් අපිට තියෙන එකම විකල්පය තමයි foreign direct investment. අපේ ගාව සල්ලි නැහැ. foreign direct investment රටවල් වලින් ගනිද්දී ස්වාධීනත්වයට ප්‍රශ්නයක්. IMF හරි World Bank හරි යන්න ඕන. IMF හරි World Bank හරි යද්දී ඒකල්ලෝ කියනවා tax rate වැඩි කරන්න. ඊපස්සේ අලාභ ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරන්න. right සමහර ඒවා වහන්න. ගන්න. රටවල් වලට ගිහිල්ලා අයිලන්ඩ් වඩා තාමත් IMF World Bank එකට යන එක හොඳයි කියලා මතය තමයි මම නම් ඉන්නේ. ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලෝ කියන දේවල් සාපේක්ෂ වශයෙන් හොඳයි. අනිත් රටවල් වල කියන දේවල් වලට වඩා නැත්තම් අපේ ස්වාධීනත්වයට බොහෝ විට ප්‍රශ්න එන්න පුළුවන්. හරි පාඩම ටිකක් ගියා එළියට කවන්නේ. අපි ඕක සාකච්ඡා කරන්න ඕන. අපි accounts ඉගෙන ගන්න ඕන මේවා දරන් ඉන්න එක හොඳයි. හරි. තව විනාඩි 15ක් විතර කතා කරමු අපි. ඊපස්සේ ගිණුම්කරණයේ ප්‍රභේද. හරි ගිණුම්කරණයේ ප්‍රභේද. ළමයි ඔයාලා අහලා තියෙද? accounting courses අහලා තියෙද? accounting courses. මට කීයක් කියන්නකෝ. මට කීයක් කියන්නකෝ.
ආ කියන්නකෝ accounting courses මොනවද තියෙන්නේ double AT that's good සඳුනි yes උදයන්ත කියන double A උදයන්ත කියන double AT කියලා තව එච්චරයිද chartered උදයන්ත කියන chartered ඒකත් හරි තව එච්චරයිද මම ලියනවා ඔයාලා කියන මම ලියනවා රොමේෂා සම්පත්තින සීමා කියලා right රොමේෂා කියන සීමා කියලා මම ඔයාලා කියව දේ මම ලියනවා හරි මම ඉන්න right සීමා දැන් double A ඉස්සලම කිව්වේ double A chartered සීමා CIME තව අනේ ඔච්චරයිද ඔයාලා මොක accounts commerce කරන්න ඇවිල්ලා තියෙන දැන් මේ කොහොමද මේකෙන් පස්සේ යන්න ඕන පාත් එකවත් තාම දන්නේ නැහැ නේ එච්චරයි තියෙන්නේ එච්චරයි තියෙන්නේ මේක අහලා නැද්ද අහලා නැද්ද මේක අහලා නැද්ද හරි මගේ ඊළඟ ප්‍රශ්නේ මම දැන් මේ කතා කරන්නේ පාඩම දැන් අපි ගිණුම් කරන්නේ ප්‍රභේදලා අපි ඉන්නේ හරි ඉලක්ක වෙන්කුයි පස්වෙනි පොයින්ට් එක අපි ඉන්නේ ගිණුම් කරන්නේ ප්‍රභේද හරි දැන් මේවයි හොඳ මේ ඔක්කොම එකයිද මේ ඔක්කොම ගිණුම් කරන accounting courses ද අර උත්තර දෙන්න කරුණා කළා හවුද නැද්ද no කියලා සම්පත් කියන්නේ මේවයි හොඳ දේ මොකද්ද හා හොඳ දේ මොකද්ද හොඳ දේ මොකද්ද chartered chartered කියලා කියනවා වෙන answers නැහැ හරි නයි මේ ඔක්කොම අපි හිතන් ඉන්න මේවා accounting courses කියලා right අපි හිතන් ඉන්න accounting courses කියලා මෙන්න මේක මේ තුනම බර මූල්‍ය ගණකාධිකරණයට ඒ මූල්‍ය ගිණුම් කරන්නේ හොඳ ගණකාධිකරණය ගිණුම් කරන්නේ මේ ටික බර කලමනාකරණය දැන් මොකක්ද කරන්නේ දැන් ඔයාලා හයි ඒ මොකක්ද ඒ කියලා මොකද්ද මූල්‍ය ගිණුම් කරන්නේ මොකද්ද කලමනාකරණ ගිණුම් කරන්නේ හා ඔයාලා දැන් ඔයාලා අහලා නැද්ද chartered qualified අයගේ සීමා qualified අයගේ වෙනස ඔයාලා දැකලා නැද්ද හා දැකලා නැද්ද මේ දැන් තේරිලා නැද්ද යා සීමා qualified අයගේ post වගේ කියලා ඔයාලා තේරෙලා නැද්ද ආලා මම තේරෙලා නැද්ද? එයාලා හිතන් ඉන්නේ එයාලා පොෂ් කියලා නේද?
මේවා අපි හිතන්නට මූල්‍ය ගණනාදී කරන කෝර්ස් වල ඇත්තට මේවා මේ ආකාරයෙන් ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් වලටයි ෆයිනෑන්ෂල් accounting වලටයි මැනේජ්මන්ට් accounting වලටයි බෙදෙනවා. right අන්නේ වෙනස තමයි අපි කතා කරන්න යන්නේ. අන්නේ වෙනස් තමයි කතා කරන්න යන්නේ මේ පස්වෙනි පොයින්ට් එක යටතේ ගිණුම් කරන්නේ ප්‍රභේදවලට. අන්නේ වෙනස් තමයි කතා කරන්න යන්නේ. දැන් අහන්න මම අහුවා වලින් මේකෙන් කවුද හොඳ කියලා. ඒකට උත්තරයක් මම දෙන්න යන්නේ නැහැ. ඒකට උත්තරේ ඔයාලම හොයාගන්න කවුද හොඳ කියලා. නෝත් මයි පාත් එක උනේ මාත් චාර්ට් ෆයිනලිස්ට් කෙනෙක්. මේ කැම්පස් එකෙන් පාස් අවුට් වෙලා චාර්ට් ෆයිනලිස්ට් කෙනෙක්. මම චාර්ට් වල අවසාන ස්ටේජ් එකේ සබ්ජෙක්ට් තුනක් පාස් වුණා. ඊට පස්සේ මම කෝර්ස් එකක් අත්හැරියා. මම මාතරට ආවා කොළඹින්. අසම් කෝර්ස් එකක් අත්හැරියා. මම කරා නම් අද සමහරට ජීවිතේ ඊට වඩා වෙනස් වෙන තිබ්බා. ඊටම අරන් ගියා. මම කෝර්ස් එක නැත්නම් කරගන්න බැරුව නෙවෙයි. පාස් වලත් මම ආපහු මාතරට ආවා. හරි. මෙන්න මේ වෙනස් තමයි කතා කරන්න යන්නේ. මූල්‍ය ගණක අධිකරණයයි මූල්‍ය ගිණුම් කරණයයි කළමනාකරණ ගිණුම් කරණය. හරි. ඔයාලගේ සිලබස් එකේ මේ උසස් පෙළ සිලබස් එකේ මේ දෙකම තියෙනවා. මේ දෙකම තියෙනවා. right. ඔයාලගේ සිලබස් එකේ මේ දෙකම තියෙනවා. මම තාම හරි 10ක් විතර ගන්නෙ. ඔයාලගේ සිලබස් එකේ මේ දෙකම තියෙනවා. හරි. ඒකම මට කියන්න ඕන මූල්‍ය ගණකාධිකරණයක් මූල්‍ය ගිණුම් කරණය සම්බන්ධයෙන් අවබෝධයක් නැතුව හරියම කළමනාකරණ ගිණුම් කරණය සම්බන්ධයෙන් කතා කරන්න බෑ. ඒකයි ඔයාලා සිලබස් එකේ ඉස්සෙල්ලම මූල්‍ය ගණකාධිකරණය කලින් දාලා තියෙන්නේ. ඒකයි ඔයාලා සිලබස් එකේ මූල්‍ය ගණකාධිකරණය කලින් දාලා තියෙන්නේ. right. බලන්න මූල්‍ය ගිණුම් කරණය තමයි මේ මූල්‍ය ගිණුම් කරණයේ තියෙන විශේෂත්වය තමයි හොඳට අහගන්න මූල්‍ය ගිණුම් කරණයේ තියෙන විශේෂත්වය තමයි මේ මූල්‍ය ගිණුම් කරණය කතා කරන්නේ සිද්ධ වුණ දෙයක් ගැන. right සිද්ධ වුණ දෙයක් ගැන. කියන්නේ ගිණුම් වර්ෂය අවසානයේ මාසය අවසානයේ කාර්තුව අවසානයේ තමයි ලාභය ගණනය කරන්නේ. ලාභය වේවා කාර්ය සාධනය වේවා අවසානයේදී තමයි ගණනය කරන්නේ. right. අනිත් කාරණාව තමයි මේ මූල්‍ය ගිණුම් කරණයට. දැන් මම කාරණා එකක් කිව්වා. right. ඔන්න මූල්‍ය ගිණුම් කරන්නේ. මේක මං කිව්වා ඔන්න අතීත මුදලින් මැනිය හැකි ගනුදෙනු හා සිද්ධි. අතීතයේ සිදු වුණ අතීත මුදලින් නෙවෙයි හොඳේ අතීතයේ සිදු මුදලින් මැනිය හැකි ගනුදෙනු හා සිද්ධි. right. අතීතයේ සිදු මුදලින් මැනිය හැකි ගනුදෙනු හා සිද්ධි තමයි කතා කරන්නේ මූල්‍ය ගිණුම් කරන්නේ. right. එතකොට කළමනාකරණ ගිණුම් කරණයේදී වෙන්නේ මොකද්ද? කළමනාකරණ ගිණුම් කරණයේදී වෙන්නේ මොකද්ද? කළමනාකරණ ගිණුම් කරණයේදී මේ අතීත තොරතුරු මත පදනම් වෙනස් හුඟක් අඩුයි. කළමනාකරණ ගිණුම් කරණය හැමතිස්සෙම කරන්නේ
අනාගතයේ වෙන්න පුළුවන් දේ තමයි කතා කරන්නේ. අතීත තොරතුරු පදනම් කරගන්නවා වෙන්න පුළුවන්. right? අතීත තොරතුරු පදනම් කරගන්නවා වෙන්න පුළුවන්. නමුත් කළමනාකරන ගිණුම් කරන්නේ හැමතිස්සෙම උත්සාහ කරන්නේ අනාගතේ මොකක් වෙයිද කියලා තේරුම් ගන්න. එතකොට ඒගොල්ලෝ කළමනාකරන ගිණුම් කරන දේගොල්ලෝ මේ අතීත තොරතුරු විතරක් නෙවෙයි පුරෝකතනය කරන තොරතුරුත් ගන්න. right? එයාලා මුදලින් මනින්න හැක දේවල් විතරක් නෙවෙයි මුදලින් මනින්න බැරි දේවලුත් එයාලා තමන්ගේ විෂය පතියට ගන්නව කළමනාකරන ගිණුම් කරනවා. ඇත්තටම කිව්වොත් මූල්‍ය ගිණුම් කරන්නට වඩා වැඩි විශාල විෂය පතයක් පුළුල් පරාසයක් ආවරණය කරනවා. මූල්‍ය ගිණුම් කරන්නට වඩා පුළුල් පරාසයක් ආවරණය කරනවා කළමනාකරන ගිණුම් කරන්නේ. දැන් කියන්න එපා සර් එනම් මූල්‍ය ගිණුම් කරන්නට වඩා කළමනාකරන ගිණුම් කරන්නේ හොඳයි කියලා. තාමත් ඒක විවාදිතයි. right? සමහරට ඔයාලගේ උත්තරේ පිළිගන්න පුළුවන්. ඒක ඉගෙන ගත්ත කාලෙක තේරෙයි මොකද්ද කියලා. අපි දැන් මොවා කතා කරන්න යන්න ඕනේ නැහැ. right? යමු ටියුට් එකට. අවසාන විනාඩි 2 හොඳයි. ගිණුම් කරන තොරතුරු ප්‍රයෝජනට ගන්නා පාර්ශ්වය අනුව ප්‍රධාන කොටස් දෙකකි. ගිණුම් කරන තොරතුරු ප්‍රයෝජනට ගන්නා පාර්ශ්වය අනුව ප්‍රධාන කොටස් දෙකකි. මූල ගිණුම්කරණය කළමනාකරන ගිණුම්. එතකොට දැන් මේ ගිණුම්කරණය කොටස් දෙකට බෙදලා තියෙන්නේ. ගිණුම් කරන තොරතුරු ප්‍රයෝජනට ගන්නා පාර්ශ්වය අදනම් කරගෙන. මොකද්ද මූල ගිණුම්කරණය කියන්නේ බලන්න. ගිණුම් කරන ඒකකයක අතීත කණදිනු හා සිද්ධීන් වලට අදාළ තොරතුරු ආර්ථිකමය තීරණ ගැනීමට සුදුසු ආකාරයට සකස් කර බාහිර පාර්ශ්වයන් ඉදිරිපත් කිරීමයි. මම ඉගිලි ගහගන්න අතීත කණදිනු හා සිද්ධීන් වලට කියලා. අතීත කණදිනු හා සිද්ධීන් වලට කියලා ගහගන්න. අතීත කණදිනු හා සිද්ධීන් වලට කියලා ගහගන්න. අතීත කණදිනු හා සිද්ධීන් වලට කියලා ගහගන්න. පස්සේ ගහගන්න බාහිර පාර්ශ්වයන් වෙත කියනවා. බාහිර පාර්ශ්වයන් වෙත. බාහිර පාර්ශ්වයන් වෙත. බාහිර පාර්ශ්වයන් වෙත. පස්සේ අපි යමු කළමනාකරන ගිණුම් කරණය පැත්තට අපි යමු. කළමනාකරන ගිණුම් කරණය පැත්තට අපි යමු. ආයතනයක සියලුම කළමනාකරන මට්ටම් වලට අවශ්‍ය වන පරිදි සැලසුම් සකස් කිරීම, පාලනය කිරීම, තීරණය ගැනීම, වගකීම් ඉටු කිරීමට හැකි වනසේ මූල්‍ය හා මූල්‍ය නොවන තොරතුරු සැපයීම කළමනාකරන ගිණුම් කරණයයි. ඉරක් ගහගන්න මූල්‍ය හා මූල්‍ය නොවන තොරතුරු සැපයීම කියනකොට. මූල්‍ය හා මූල්‍ය නොවන තොරතුරු සැපයීම ඉරක් ගහගන්න. මූල්‍ය හා මූල්‍ය නොවන තොරතුරු සැපයීම ඉරක් ගහගන්න. right? මූල්‍ය ගිණුම් කරණය හා කළමනාකරන ගිණුම් කරණයේ වෙනස්කම් 1 by 1 ලිස්ට් කරලා දෙපැත්තට දාලා වගුවක් ආශ්‍රයෙන් අපි ලබන සතියේ කතා කරමු. මට ක්ලාස් එක ඉවර කරන්න කලින් පොඩි කාරණාවක් කියන්න. වෙනස් වෙන්න ඕන දේවල් මොනවද කියලා මට අග්ගාලා කියන්න. ටෙක්ස්ට් කරලා ඉවුවත් කමක් නැහැ. සර් කතා කරන වැඩි. කතා කරන ස්පීඩ් වැඩි. වෙනම වගුලක් තේරුන්නේ නැහැ. සම කරන්න එපා. එහෙම නැත්නම් බෝඩ් එක පේන්නේ නැහැ. සිග්නල් මදි. දෙපාරක් කට් වුණා. ඒ වගේ අදහස් මම ටෙක්ස්ට් කරලා විනාඩි දෙකක් තුනක් කරන් ටක් ගාලා ඒතර අපිට මේ අඩුපාඩු හදාගෙන ඊළඟ සතියේ ඉස්සරහට යන්න පුළුවන්. කරුණාකරලා මම ටෙක්ස්ට් කරලා එවන්න මේ අඩුපාඩු ටික. ගල් සහ මුල් දෙකොල් ගල් සහ මුල් දෙවර්ගෙම එවන්න. පාඩමට අදාළ නැතිව කතා කරන්න එපා. පිස්සු කෙලින්න එපා. හරි දේ කියන්නේ. ඒ වගේ දහස් තුනක් ටක් ගාලා ගහලා එවන්න. බෝඩ් එක පැහැදිලි. සර්ගේ මයික් එකේ සද්දයක් එනවා වෙලාවකට. ආරම්භය අවුල් වුණා.
තව මාස 8. ඔව් අනිවාර්යෙන් මාස 8න් කෝස් එක ගැන කිසි ගැටලුවක් තියාගන්න එපා. සිග්නල් නම් ටිකක් මදි ඒ වුණාට අවුලක් නෑ. බෝඩ් එක චුට්ටක් පේනවත් අඩුයි. මයික් එකේ සද්දයක් එනවා. සර් කියලා දෙනවා හොඳයි. තේරෙනවා මට නම්. රයිට්. කල් අස්සේ මලකුත් තියෙනවා. සතුටුයි. උගන්නපු දේවල් පැහැදිලිව තේරුණා. රයිට්. රයිට්. මම බෝඩ් එක පැහැදිලිකම පිළිගන්නවා. ඒකට මම විසඳුමක් ලබන සතියේ දෙන්න පොරොන්දු වෙනවා. ආරම්භය අවුල් වුණා කියන එක මට තේරුන්නේ නැහැ. ඊහිම කිව්වේ කියලා. කම්පියුටර් තිරය මගින් කරගෙන යන්න පුළුවන්ද? කම්පියුටර් එක තිරය මගින් ඔයා කියන්නේ මේ කියන්නේ මල්ටිමීඩියාවක් ගහලාද අදහස් කරේ? තේරුණා කියලා කෙනෙක් කියලා තියෙනවා. කම්පියුටර් තිරයක් මගින් කරන්නේ කියන්නේ මල්ටිමීඩියාවක් ගහලා මල්ටිමීඩියා එකක් මාර්ගයෙන් අදහස් කරනවා. කොහොමද කියලා තියෙන්නේ? සම්පත්නේ. yes මල්ටිමීඩියා. බලමු මල්ටිමීඩියා කෙසේ වෙතත් ඔයිට වඩා පැහැදිලි තිරයක් දෙන්න මම උත්සාහ කරනවා. ඔයිට වඩා පැහැදිලි තිරයක් දෙන්න මම උත්සාහ කරනවා. thank you කොහොමද ඔයාලගේ කමෙන්ට්ස් වලට. මම හැමදේම ගැනම අවධානය යොමු කරන්නම්. right thank you හරි මම තිරය පැහැදිලි කර මම උත්තරයක් දෙන්නම්. මයික් එක සම්බන්ධනොත් මම ඔයාලට උත්තරයක් හම්බෙයි. ලැප්ටොප් එක මාරු කරන්න තනින් ලැප්ටොප් මාකට් එකේ නැති ප්‍රශ්නයක් තියෙන දවස්වල නැත්නම් ලැප්ටොප් එකක් ගන්න හොඳ. මම කියන ලබන සතියේ අඩුපාඩු නැතුව අන්තිය කරන්න පුළුවන් කියලා හැමෝම සහභාගී වෙන්න. සර් මේ විදියට රයිට්. ඔව් උගන්න ක්‍රම වෙනසක් නැහැ. ඒක තමයි උගන්නන්න බය වෙන්න එපා. accounts අමාරු වෙන්නේ නැහැ කිසිම වෙලාවක. කිසිම දෙයක් ඩියාවක් තියාගන්න එපා සම්බන්ධව. කිසිම දෙයක් ඩියාවක් තියාගන්න accounts අමාරු වෙන්නේ නැහැ. හරි. සබ්ජෙක්ට් එක එන්ජොයි කරන්න. ඒ ගැන කිසිම වාදයක් තියෙන කිසිම දෙගිඩියාවක් තියාගන්න. හැබැයි ළමයි මම කියන වල ටික මට ගල්ල ඕන. රයිට් මං කොනේ ඒකක් ගන්න බලාපොරොත්තු වෙන්නේ නැත්නම් කරුණාකරලා ක්ලාස් එකේ ඉන්නවා. ඒකක් ගන්න බලාපොරොත්තු වෙන්නේ නැත්නම් කරුණාකරලා ක්ලාස් එකේ ඉන්නවා. හරි? ඒකක් ගන්න බලාපොරොත්තු වෙන ක්ලාස් එකේ නැත්නම් ක්ලාස් එකට එන්න එපා. රයිට් thank you very much හැමෝටම හැමෝම පරිස්සමෙන් ඉන්න. සතියෙන් අපි හම්බෙමු. good night හැමෝටම. thank you ඔයාලා දෙකයි කාලක් කාල සීමාවක් මාත් කරන් දී සිටියා. අපි ආපහු ලබන ඉරිදා හවස 4 හම්බෙමු. මම ස්තුතියි. මොකක් හරි මැසේජ් එකක් තියෙනවා. මගේ ෆෝන් නම්බර් එක මම සසංක. right මට ඔයාලා කෝල් කරන්න. thank you very much. good night